හොඳයි සාදු 2021 වසරේ ජූනි මාසේ 5 වෙනිදා භාවනා වැඩසටහන තුන්ලොවක් සනසාලු ඒ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි නමස්කාර වේවා පින්නතුනි ආත්මීය දෘෂ්ටිය එහෙම නැත්නම් ආත්මීය සංකල්පය ඉවත් කිරීම සඳහා තමයි මේ සෑම සියලු දෙනාම මහන්සි වෙන්නේ උත්සාහ දරන්නේ ආත්ම දෘෂ්ටියෙන් නිදහස් වීම සඳහා ඒකට හේතුව තමයි සියලුම ගැටලු සියලුම ප්‍රශ්න වේදනා ඇති කරවන ප්‍රධාන සාධකය ඔබගේම මමත්වය නිසා එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටිය නිසා පින්නතුනි භාවනාව කියලා කියන්නේ අතීත කාරණයක් දැන ගැනීමවත් අනාගතේ සිද්ධ වෙන්නට තියෙන කාරණයක් පිළිබඳව බලාපොරොත්තුවක් ගොඩනැගීමවත් නෙවෙයි වර්තමානයේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම එක වෙනත් විදිහකින් කියනවා නම් මනසේ පවතින මේ මොහොතේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම එනිසා ඔබගේ දැඩි අවධානය යොමු වෙන්නට ඕනේ මේ මොහොත පිළිබඳව මේ මොහොත පිළිබඳව එනිසා ඒ උදෙසාම වන දේශනයක් තමයි පින්නතුනි මේ මොහොත තුරදී සිද්ධ කරන්නේ ඒ දේශනාවට එහුන්කන් දීම විතරක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ ඔස්සේ ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මය තුල පවතින ගැටලුව හඳුනා ගැනීමට උත්සාහ කරන්නට ඕනේ. ඒක තමයි විය යුතු කාරණය. විය යුතු කාරණය. නමුත් අපේ අතින් සිද්ධ වෙන්නේ බොහෝ වෙලාවකට අතීත සිද්ධි දාමයක් පිළිබඳව අසා දැන ගැනීම පමණයි. අතීත සිද්ධි දාමයක් පිළිබඳව එතකොට පින්නතුනි ඒව හුදු කතන්දර පමණක් බවට පත් වෙනවා. අතීත සිද්ධි දාමයන් පිළිබඳව කරුණු දැන ගැනීම.
අපි වර්තමානයේ පිළිබඳව වර්තමානයේ තියෙන කතන්දරය පිළිබඳව දැනගන්නට අවශ්‍යයි. මේ සෑම කෙනෙක් ළඟම මේ මොහොතේ කතන්දරයක් තියෙනවා. පින්නතුන්ට පැහැදිලිද? අන්නේ කතන්දරේ ලස්සනද? හොඳද? නිවැරදිද? සම්මා දිට්ඨිකද? සම්මා සංකප්පයෙන් යුක්තද? සම්මා වාචාවෙන් යුක්තද? ආර්ය ශ්‍රාංගික මාර්ගයට නැඹුරුද කියලා කල්පනා කිරීම තමයි වැදගත් වෙන්නේ. පින්නතුනේ ඔබේ මනස සකස් කරගන්නේ ඔබමයි. ඒක නිවැරදි කරගන්නේ ඔබමයි. අනිත් අයට ඒක සකස් කිරීමේ හැකියාවක් නැහැ. උපදේශයක් ලබා දෙන්නට පුළුවන්කමක් තිබුණට ඒක නිවැරදි කරගත්ත යුත්තේ ඔබමයි. දැවෙන ගති දුරු කරලා නිවෙන ගති පුරුදු කරන්නට ඕනේ. ඒකට කියනවා අපි නිවන් මඟ ගමන් කරනවා කියලා. මොකද්ද අපි පුරුදු කරන්නේ? දැවෙන ගති දුරු කරලා නිවෙන ගති පුරුදු කිරීම. දැවීම සොයාගන්නෙත් ඔබමයි. දැවීම සොයාගන්නෙත් ඔබමයි. ඒ දැවෙන සිත නිවාගන්නෙත් ඔබමයි. ඒ දැවෙන සිත නිවාගන්නෙත් ඔබමයි. ඒකට පුංචි අත්වැලක් පුංචි මාර්ගෝපදේශයක් තමයි මේ අනුශාසනය. එහෙමනම් ඔබේ මනස ඔබ හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන දැවෙන තැන් හඳුනා ගන්න ඕනේ. දැවෙන තැන හඳුනාගත්තාම ඒ තුල පවතින පීඩාකාරී తত্ত্বය, වේදනාකාරී తত্ত্বය, කැළඹුණු ස්වභාවය ඔබට අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙනවා. ඒ හඳුනා ගැනීමත් සමගම එතනට ධර්මය එකතු කරන්නට ඕනේ. එහෙමනම් අපේ විදර්ශනා ප්‍රඥාව, විදර්ශනා ඥානය අපි එකතු කරනවා දැවෙන තැන්වලට. දැවෙන තැන්වලට එකතු කරනවා. බලන්න තමන්ගේ මනසේ කොහෙද දැවෙන්නේ කියලා. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දැවෙනවද? නැද්ද? ඒ ආකාරයට විමසා බලන්න. පින්වතුනි,
ඉන්ද්‍රිය අල්ලා ගැනීම තුල ඔබ දැවෙනවා. ඉන්ද්‍රිය අල්ලා ගැනීම තුල ඔබ දැවෙනවා. ඉන්ද්‍රියන් අතහැරීම තුල ඔබ නිවෙනවා. අපේ ගොඩාක් පිරිස පුරුදු කරලා තියෙන්නේ ඉන්ද්‍රියන් අතහරින්න නෙවෙයි. ඉන්ද්‍රියන් අතහරින්න නෙවෙයි. බාහිර රූප අතහරින්න. බාහිර ශබ්ද අතහරින්න. නමුත් ඔබ අතහැරිය යුත්තේ රූපේවත් ශබ්දේවත් ගන්ධේවත් රස නීරසවත් ස්පර්ශේවත් නෙවෙයි. තමන් ඒ ඔස්සේ රැවටුණු බව නුවණින් හඳුනාගෙන එම් මිරිඟු ස්වභාවය මනසින් අතහරින්න. ඒ අවිද්‍යාත්මක ස්වභාවය මනසින් අතහරින්න. මිරිඟු අතහැරීම තමයි සහනය උදා කරන්නේ. මිරිඟු ස්වභාවය හඳුනා ගැනීම තමයි සහනය උදා කරගන්නා මාවත. සැනසීම උදා කරගන්නා මාවත. අනිත් අය කුමක්ද කරන්නේ? රූප කඩ කඩා ඉන්නවා. රූප කඩනවා. ශබ්ද කඩනවා. කැඩීම කියලා කියන්නේ පින්නතුනි තවත් ක්‍රියාවලියක්. එතන ක්‍රියාවෙන් නිදහස් වීමක් නැහැ. ක්‍රියාවට බැස ගැනීමක් තියෙන්නේ. ඉන්ද්‍රිය අතහැරීමයි කළ යුත්තේ. ඉන්ද්‍රිය සංවර කිරීමයි කළ යුත්තේ. ඉන්ද්‍රිය දමනය කිරීමයි කළ යුත්තේ. වෙනත් ආකාරයකින් සඳහන් කරනවා නම් ඉන්ද්‍රිය විෂය ඉක්මවන්නට ඕනේ. චේතෝ විමුක්තියට පත්වන්නට ඕනේ. ප්‍රඥා විමුක්තියට පත්වන්නට ඕනේ. දැන් පැහැදිලි වෙනවනේ පින්නතුන්ට බුදුරජාණන් වහන්සේගේ ගමන් මගයි අනිකුත් භාවනාවල තියෙන ගමන් මගයි අතර තියෙන වෙනස. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් කරන්නේ රූප අතහරින්න නෙවෙයි. ශබ්ද අතහරින්න නෙවෙයි. ඉන්ද්‍රිය අතහරින්න යන වග. රූපය අතහරින්න අවශ්‍ය නැහැ. ඇස අතහරින්න. ඇස අතහැරියාම රූපය අතහරින්න අවශ්‍යද? අවශ්‍ය නැහැ. රූපය ඉබේම අතහැරෙනවා.
ශබ්දය අතහරින්න අවශ්‍ය නැහැ. කන අතහරින්න. කන අතහරිනකොට ශබ්ද අතහරින්න ඕනේද? අවශ්‍ය නැහැ. ගඳ සුවඳ අතහරින්න අවශ්‍ය නැහැ. නාසය අතහරින්න. ගඳ සුවඳ ඉබේම අතහැරිලා යාවි. රස නීරස අතහරින්න එපා. දිව අතහරින්න. රස නීරස ස්වභාවය තුලම මග හැරිලා යාවි. ශරීරයට දැනෙන දේවල් අතහරින්නට ඕනේ නැහැ. සැප දුක වශයෙන් බෙදන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මනස බෙද බෙදා හදා ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මනස අතහැර දමන්න. මනස අතහැර දමන්න. පින්වතුනි, එහෙනම් මේ ලෝකය පාලනය කරන්න බෑ. මේ ලෝකය පාලනය කරන්න බෑ. ලෝකයේ අත්හැරීමෙන් පමණයි අපට පිහිටක් පිළිසරණක් ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ලෝකයේ පාලනය කරන්න බෑ. ලෝකයේ අනුගමනය කරන්නේ ලෝකයේ ස්වභාවය. ලෝකයේ අනුගමනය කරන්නේ ලෝකයේ ස්වභාවය. ලෝකයේ දේවල් අයිති ලෝකයටමයි. ලෝකයේ දේවල් අයිති ලෝකයටමයි. එතකොට ඒ ධර්මතා අතර අපි කවුද? එතකොට ඒ ධර්මතා අතර අපි කවුද? මම කවුද? මම කෙනෙක් වෙලා තියෙනවා. අපි කෙනෙක් වෙලා තියෙනවා. ලෝකයේ දේවල් අරගෙන අපි පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. තමන් විසින් තමන් ප්‍රධානියා කරගත්ත ලෝකයක් හදාගෙන තියෙනවා. මොනවයින්ද පින්වතුනි? ලෝකයේ දේවල් එකතු කරගෙන ඊට පස්සේ කියනවා මේක මගේ. මේක මගේ ඇස. මේක මගේ කන. මේක මගේ නාසය, දිව, ශරීරය කියලා. මේ මගේ ඉඩම කඩම. මේක මගේ ජාතිය. මේක මගේ වර්ගය. මේක මගේ ධනය. මේක මගේ දැනුම, බුද්ධිය කියලා. ඒ ආකාරයටත් කියනවා. එක එක දේවල් Taman ආරෝපණය කරගන්නවා. Taman ප්‍රධානියා වුණු ලෝකේ පෞර ශක්තිමත්ව නිර්මාණය කරගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දකින්නේ මේ දේවල් සියල්ල මනෝමය කර්තව්‍යයක් ලෙස, මවා ගන්නාලද කර්තව්‍යයක් ලෙස. මනෝමය සංකල්ප,
මමත්වයේ සංකල්ප නැහැ පින්නතුනි බුදුරජාණන් වහන්සේලා ළඟ. රහතන් වහන්සේලා ළඟ. ඒ වගේම ආර්ය ශ්‍රාවකයන් තුල. බලන්න ඒ දහමට විරුද්ධ කාරණයක් ඔබ තුල සිදු වෙනවා නම් ඒක නිවැරදි කරගන්න. ඒ දහමට විරුද්ධ කාරණයක් ඔබ තුල සිදු වෙනවා නම් ඒක නිවැරදි කරගන්න. මනස නිසි ආකාරයේ පිහිටවන්න පුළුවන්කම තියෙන තමන්ට ඒ සඳහා වෙහෙසෙන්න වෙන කෙනෙක් අවශ්‍ය නැහැ. කොයි පැත්තටද හැරෙන්නේ කියලා තීරණය කරන්නේ තමන්. ඇස්වලින් තමන් බලන්න ඕනේ කියලා තීරණය කරන්න ඕනේ තමන්. ඒ වගේම තමයි තමන්ගේ ආධ්‍යාත්මය තුලින් තමන් බලන්න ඕනේ කුමක්ද කියලා තීරණය කරන්නට ඕනේ තමන්. විභජනය කරන්නේ නැතිව ඉන්ද්‍රිය අතහරින්න. පින්නතුනි ඉන්ද්‍රියන් වල ස්වභාවය තමයි කොටස් කිරීම, වර්ග කිරීම, වෙන් වශයෙන් බෙදා වෙන් කිරීම. විෂමතාවයන් දැක්වීම. එහෙම කරන්නේ නැතුව ලෝකෝත්තර අතහැරීම පුරුදු කරන්න. ලෝකෝත්තර අතහැරීම පුරුදු කරන්න. ලෞකික අතහැරීමකුත් තියෙනවා. ලෞකික අතහැරීම සිද්ධ කරන්නේ හේතු දක්වමින්. පිළිකුල් නිසා අතහරිනවා. කැඩෙන බිඳෙන නිසා අතහරිනවා. දුගද හමන නිසා අතහරිනවා. ඒක තමයි ලෞකික අතහැරීම. ලෝකෝත්තර අතහැරීම හේතු දක්වා අතහැරීම නෙවෙයි. ලෝකෝත්තර අතහැරීම හේතු දක්වා අතහැරීම නෙවෙයි. පින්වතුනි මේ ලෝකේ දුගද හමන දේවල් නැහැ. සුවඳ හමන දේවලුත් නැහැ. කැඩෙන දෙයක් නැහැ. බිඳෙන දෙයක් නැහැ. කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ කියලා හිතුවොත් විතරයි. ඒ කාරණා හොඳින් අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන්න. පිටුතුන්ගේ ඥානය ඍජු කිරීම සඳහා නැවත වතාවක් ඒ කාරණාවන් සිහි ගන්වන්නට කැමැති. මේ ලෝකේ දුගද හමන දේවල් නැහැ. සුවඳ හමන දේවලුත් නැහැ. කැඩෙන දෙයක් නැහැ. බිඳෙන දෙයක් නැහැ. කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ කියලා හිතුවොත් විතරයි.
මගේ කියලා ගන්නේ නැති තැන කැඩෙන දේවල් විදෙන දේවල් නැහැ. ඒ වගේම මගේ කියලා ගන්න තැන කැඩෙන දේවල් විදෙන දේවල් තියෙනවා. පැහැදිලිද පින්නතුන්ට? මගේ කියලා ගත්තේ නැති තැන කැඩෙන්න දෙයක් නැහැ. විදෙන්න දෙයක් නැහැ. මගේ කියලා ගත්තොත් ඒ හැම දෙයක්ම කැඩෙනවා, විදෙනවා. අටලෝ දහමින් නොසැලෙන මනසක් ආර්ය ශ්‍රාවකයන්ට පිහිටන්නේ කැඩෙන ලෝකය, විදෙන ලෝකය මම මගේ කියලා ගන්නේ නැති නිසා. ඒ මගේ නෙවෙයි කියලා හිතුවහම මම මගේ වශයෙන් නොගැනීම කියන කාරණාව එතනින් නිරූපණය වෙන්නේ නැහැ. මම මගේ නෙවෙයි කියලා හිතුවහම මම මගේ වශයෙන් නොගැනීම කියන කාරණාව එතනින් නිරූපණය වෙන්නේ නැහැ. එක පුද්ගලත්වයේ විසින් ඇති කරගන්නා ලද සංකල්පයක් පමණයි. ඉතින් පුද්ගලත්වයේ විසින් ඇති කරගන්නා සංකල්ප මමත්වයේ ඉක්මවා යන්නේ නැහැ. මමත්වයේ ඉක්මවා යන්න නම් ඉන්ද්‍රයන් 6ම අතහරින්නට අවශ්‍යයි. ඉන්ද්‍රයන් 6ම. ආධ්‍යාත්මික ඉන්ද්‍රිය සහ බාහිර ඉන්ද්‍රයන් 5. ආධ්‍යාත්මික ඉන්ද්‍රිය සහ බාහිර ඉන්ද්‍රයන් 5. ආධ්‍යාත්මික ඉන්ද්‍රිය කිව්වහම ඒ ඉන්ද්‍රියට කොච්චර දේවල් අයිතිද? චක්කු විඥානය, සෝත විඥානය, ගාහන විඥානය ආදී වශයෙන් ඒ පහම අයිති වෙනවා. සිතත් අයිති වෙනවා. නුවණ, සතිය, සමාධිය මේ සියල්ලම අයිති වෙනවා. එතකොට ආධ්‍යාත්මික ඉන්ද්‍රයයි බාහිර ඉන්ද්‍රයන් 5යි අතහරිනවා. බලන්න පින්නතුනි, මේ ඉන්ද්‍රයන් අතහැරලා මේ ලෝකේ ජීවත් වෙනකොට මොනතරම් ලස්සනද? මොනතරම් මනහරද? පීඩා අඩුයි. සෑම මිනිස්සෙක්ම හරිම උද්වේගකාරී. මොකද්ද අතරමං වුණු ස්වභාවයක ඉන්නවා. තමන්ටම තමන් හානි කරගන්නවා. ඒ වගේ අනුන්ට හානි කරනවා. ඒ තමා තුළ පවතින පීඩනය මුදා ගැනීමට නොහැකිව, ඉන් නිදහස් වීමට නොහැකිව සිදු කරන්නා වූ දේවල්. පුළුවන් තරම් ස්වභාවික කරගන්න තමන්ගේ ආධ්‍යාත්මයත් බාහිරයත්. ස්වභාවික කරගන්න කිව්වහම සමහරක් අය හිතන්න පුළුවන් දැන් මේ මගේ ළඟ තියෙන ස්වභාවිකත්වය වෙන්නේ නැති කියලා. නැහැ පින්නතුනි. ඔබ ළඟ තියෙන ස්වභාවිකත්වය නෙවෙයි. ඔය අස්වාභාවික తත්වය. ස්වභාවිකත්වයේ පවතින්නේ බුදුරජාණන් වහන්සේලා ළඟ, රහතන් වහන්සේලා ළඟ, ආර්ය ශ්‍රාවකයා ළඟ. ගස්වැල් තුරුලතා අතර ඒ ස්වභාවිකත්වයේ පවතිනවා. පාවෙලා යන වලාකුළක ආන්නේ ස්වභාවිකත්වයේ තියෙනවා. ගලාගෙන යන ගඟක, කඩාගෙන හැලෙන දිය ඇල්ලක ඒ ස්වභාවිකත්වයේ පවතිනවා.
පින්නතුනි මෙච්චර වෙලා මේ සඳහන් කළේ බැඳීම් විරහිත ස්වභාවයක් පිළිබඳව. බැඳීම් විරහිත ස්වභාවයක්. එක මෙලොවදීම ජීවමාන සිටියදීම අදම දැකිය හැකි සත්‍යයක්. එක වචන වලින් පැහැදිලි කරන්නට අපහසුයි. වචන වලින් පැහැදිලි කරන්නට අපහසුයි. වචන ඉක්මවා අර්ථ ගොඩනගන අනුශාසනයක් තුල වචන ඉක්මවා දකින ශ්‍රාවකයෙකු සිටින්නට ඕනේ. වචන ඉක්මවා අර්ථ ගොඩනගන අනුශාසනයක් තුල වචන ඉක්මවා දකින ශ්‍රාවකයෙකු සිටින්නට ඕනේ. ඒ ගෞරවනීය ශ්‍රාවකයා ඔබයි. ඒ ගෞරවනීය ශ්‍රාවකයා ඔබයි. ඔබ තුල තමා කියා කෙනෙක් නැත හෝ තමා කියා කෙනෙක් ඇත කියා නොසිතන්න. ඒකට හේතුව තමයි සිතීමේ ක්‍රියාවලිය මමත්වයේ මුල් කර ගනිමින් ආරම්භ වන නිසා. මමත්වයෙන් තොර වූ විට වචන නැත. මානසික වේදනා නැත. එහි ඇත්තේ සතුට හා සාමය පමණකි. එක පුද්ගල සාමයක් නෙවෙයි පින්නතුනි. පුද්ගල සතුටක්ද නෙවෙයි. පුද්ගල සාමයක් නෙවෙයි. පුද්ගල සතුටක්ද නෙවෙයි. ඌට රාත්‍රිය හා දහවල ඉක්මවාලු වෙනම ලොවක් තැනෙනවා. එලෝකයේ තුල ඔහු ඊටාම ප්‍රීතියෙන් මෙලොවදීම මිනිසත් බව තුලම ජීවත් වෙනවා. ඒක කාටවත් පේන්නේ නැහැ. ඔහුටම පමණක් ඒක දැනෙනවා. ඔහුටම පමණක් ඒක දැනෙනවා. රාත්‍රියේ අඳුර හෝ දහවලෙහි ආලෝකය ඔහුගේ ලෝකයේ තුල නැත. රාත්‍රියේ අඳුර හෝ දහවලෙහි ආලෝකය ඔහුගේ ලෝකයේ තුල නෑ පින්නතුනි. ඔහු දකින ආලෝකයට ප්‍රතිවිරුද්ධ වූ අන්ධකාරයක්ද නැත. ඔහු දකින ආලෝකයට ප්‍රතිවිරුද්ධ වූ අන්ධකාරයක්ද නැත. ඒක නොනිවෙන ආලෝකයක්. ඔහුගේ සිත තුළ මිනිසුන්ට දහවල් කාලය තුළ අවශ්‍ය කරන උවමනාකම් එවැගේම රාත්‍රී කාලය තුළ අවශ්‍ය කරන උවමනාකම් නැත. ඔහු කිසිදු ආශාවන් නොමැත්තෙක් නෙවෙයි පින්නතුනි. ආශාවන් නොමැත්තෙක් නෙවෙයි. ආශා ඇත්තකුද නොවේ. ඔහු ගැන ඒක පාර්ශ්විකව විග්‍රහ කිරීමට විනිශ්චය කිරීමට කිසිවෙකුටම
හැකියාවක් ලැබෙන්නේ නැහැ. මක්නිසාද මායාකාරී වචන තුලින් සංකල්ප තුලින් නිරායාසයේ නිර්වාණය කරා කිසි විටක ළඟා විය නොහැකි නිසා කිසිවක්ම නොමැති අවස්ථාව කිසිවක්ම නොමැති අවස්ථාව ඒ අවස්ථාව පැහැදිලි කර දෙන්නට භාෂාව අසමත් වෙලා තියෙනවා. භාෂාව අසමත් වෙලා තියෙනවා. වචනේ අසමත් වෙලා තියෙනවා. වචනේ කියලා කියන්නේ යම් කිසි දෘෂ්ටියක් හෝ සංකල්පයක්. එනිසා වචනේ ඉක්මවා රහතුන්ගේ වචනේ අත්දකින්න. වචනේ ඉක්මවා රහතුන්ගේ වචනේ අත්දකින්න. ඒකීය පුද්ගලයෙකු වන ඔබ රැය දහවල ඉක්ම වූ විට මායිම් වලින් තොර තත්වයට පත් වෙනවා පින්නතුනි. මායිම් වලින් තොර තත්වයට පත් වෙනවා. ඊට පස්සේ ඔබ සමස්තේ බවට පත් වෙනවා. සමස්ත විශ්වයේ බවටම පත් වෙනවා. ඔබ මමත්වයෙන් නිදහස් වූ විට මුළු මහත් පැවැත්මම ඔබ වෙනුවෙන් පවතිනවා. සමස්ත විශ්වයේම ඥානය අවදි කර ගනිමින් එහුම්කන් දෙන්න හදවතින්. එසේ නොමැතිනම් මේ වචන හා සංකේත වලින් ඔබට කිසිදු දෙයක් තේරුම් නොයනු ඇත. අවදි කරගත් ඥානයෙන් ශ්‍රවණය කරන්න. එසේ නොමැතිනම් මේ වචන හා සංකේත වලින් ඔබට කිසිදු දෙයක් තේරුම් නොයනු ඇත. මා වෙත හොඳ සිහියෙන් අවදි කරගත් සිහියෙන් එහුම්කන් දෙන්න. මා එසේ දේශනා කර සිටින්නේ මා පැහැදිලිවම ඇතිසැටිය ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන සිටින නිසාවෙනි. ඒ ගැන යමක් දේශනා කරන්නට හැකිවන්නේ ඔබ ඥානවන්ත නම් පමණකි. නැති දෙයක් පිළිබඳව ඔබට යමක් කිව හැකියි. එසේම ඇති දෙයක් පිළිබඳවද ඔබට යමක් කිව හැකියි. ශබ්දයේ දෝංකාරය කෙලවරින් ඈතට පියන ගන්න. ශබ්දයේ දෝංකාරය කෙලවරින් ඈතට පියන ගන්න. ඔබ එවිට
නිහඬ මනහර අකම්පිත ලෝකයකට පැමිණෙනු ඇත. සවන් දෙන්න. නිරායාසේ මාවත මෙයයි. නිරායාසේ මාවත මෙයයි. බැඳීම් දුරු කිරීමට ඇති මාවත මෙයයි. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.